ආයුබෝවන් දරුවනේ මම හිතන්නේ මේ වෙනකොට පාඩම් කීපයක්ම ඉවරලා පොඩ්ඩක් මහන්සි වෙලා ඉන්නේ ඒක නිසා මම කැමතියි පොඩ්ඩක් පොඩි කවියක් රසවින්දනය සඳහා අහන්න ලැබෙන සලස්සන්නේ බලන්න මේ කවිය ඔබ අහලා තියෙනවද අතකට ගින රාබාන් පොඩිය වයති දිසිරුන් ගත පිට බාඳ සොලවාසි සිරිනාත සිතකටවත් නොගෙන නාටති විදුලිය විලසින් අහසට දාමනි ආතලා රාබාන දැතින් මම හිතන්නේ මේ කවිය මේ වෙනකොට ඔබ ශ්‍රවණය කරලා ඇති. ඒ වගේම ගායනා කරලත් ඇති. ඒ වගේම තාල තියලා සමහරට නර්තනය කරලත් ඇති. මම ගායනා කර කවිය මොකද්ද? පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් අහසට දම්මින් නල්ලා ප්‍රබාන දෑතින් නැත්නම් අබාන සුරතින් මොන නැටුමින කවියක්ද මේ? රබන් නැටුමින කවියක්. ඔබ මේ වෙනකොට රබන් කවි ගායනා කරලා තාල තියලා රබන් නැටුම නර්තනය කරලා ඇති. එහෙනම් අද අපි මොකද කරන්නේ මේ රබන් කවිය ප්‍රස්ථාර කරමු. ප්‍රස්ථාර කරන්නේ ප්‍රස්ථාරකරණය කියන වචනය මේ වෙනකොට 6 වසරේ ඉඳලා 9 වසර වෙනකම් ඔබ ඉගෙනගෙන නැහැ. එහෙනම් ප්‍රස්ථාරකරණයේදී ප්‍රස්ථාර කරනවා කියන්නේ මොකක්ද කියන එකත් ඔබ ඉගෙනගෙන නැහැ. ප්‍රස්ථාර කරනවා කියලා කියන්නේ කිසියම් බෙද පදයක්, කවි පදයක්, නියමිත තාල රූපය හා නාදමාලාව අනුව වගුගත කොට දැක්වීමයි. කිසියම් බෙද පදයක් කවි පදයක් නියමිත තාල රූපය හා නාද මාලාව අනුව වගුවකට අරගැනීමයි නැත්නම් වගුගත කොට දැක්වීමයි ප්‍රස්ථාරකරණය කියලා කියන්නේ. එහෙනම් අද අපි මොකද කරන්නේ? මේ ප්‍රස්ථාරකරණයේ මූල ධර්ම මේ වෙනකොට ඔබ ඉගෙනගෙන තියෙනවා. ඒවත් මතක් කරගෙන රබන් කවිය ඔබ ඇහුව නැත්නම් ඔබ ශ්‍රවණය කළ රබන් කවිය ප්‍රස්ථාර කරන්නයි අද අපි හදන්නේ. ඒතකොට ප්‍රස්ථාරකණේ මම චුට්ටක් මතක් කරන්නම්. ප්‍රස්ථාර කරනකොට ඔබ දැනගෙන ඉන්න ඕන මොනවද? මාත්‍රා පිළිබඳව. මාත්‍රා කියන්නේ අකුරු පිළිබඳව. අකුරු කොහොමද යොදන්නේ මේ වගුවට? ඊට පස්සේ සංකේත භාවිතය පිළිබඳව. විවිධ සංකේත යොදන ප්‍රස්ථාර කරනකොට සංකේත භාවිතය පිළිබඳව දැනගෙන ඉන්නවා. ඒ වගේම ග්‍රහ පිළිබඳව. ග්‍රහ කියලා කියන්නේ අපි කොහොමද මොන ස්ථානයෙන්ද පටන් ගන්නෙ? පටන් ගන්නකොට ගායනය පිට ඇතැම්මද ගායනා සමගද ගායනා කළ වෙන තාල තියන්නේ කියලා ඉගෙනගෙන තියෙන්න ඕන. නැත්නම් මේ ප්‍රස්ථාර කරන්නේදී ඔබට ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. මේ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. ප්‍රස්ථාරකරණය හරිම ලේසි. ප්‍රස්ථාරකරණයේ ලකුණු ලබා ගන්නත් ඔබට ඉතාම පහසුයි. නිවැරදිව ප්‍රස්ථාර කර සම්පූර්ණ ලකුණු ලබා ගැනීමට ඔබට හැකියාවක් තියෙනවා. එහෙනම් අපි අද කරන්නේ රබන් කවිය ප්‍රස්ථාර. ඔබ ශ්‍රවණය කළ රබන් කවිය ප්‍රස්ථාර කිරීමයි. එහෙනම් අපි අද කරමු රබන් කවිය. ප්‍රස්ථාර කීම. දැන් ඔබ ඇසු රබන් කවිය ඉස්සෙල්ලා අපි කල්පනා කරන්න ඕන මොන තාල රූපයකද ගායනා කරේ? මොන තාල රූපයකද තාල කිව්වේ?
තාල ටික අපි මේ අතකට ගෙන රබන් පොඩිය. එහෙනම් අපි මේ තාලම්පට ගහන අතරතුර අකුරු කීයක් කියනවද කියලා බලන්න. අතකට ගෙන රබන් පොඩිය කියෙන් කියදපු. ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති අකුරු තුنين තුනට රබන් පොඩිය නේද? එහෙනම් තුනේ තාල රූපයට අයත් රබන් කවියක් නේද? අපි ගායනා කරේ ඇහුවේ තුනේ තාල රූපයට ගායනා කරන රබන් කවියක්. එතකොට එහෙනම් සාමාන්‍යයෙන් අපේ ප්‍රස්තාරකරණයේදී අපි වගුවක් කොටස් 4කට බෙදෙනවා. කොටස් 4 වෙනවා. ඊට අමතරව සමහරක් වෙලාවදී කොටස් 3ක් වෙන්නත් පුළුවන්. ඒ තාල තියෙන ස්වරූපය අනුව. අපි මුලින්ම රබන් කවිය ප්‍රස්තාර කරන්න කොටස් 4කට බෙදා ගන්න. ඔබ දන්නවා සාමාන්‍යයෙන් ප්‍රස්තාර කරනකොට කොටස් 4කට බෙදෙනවා. එහෙනම් ඉස්සෙල්ලා අපි තුනේ තාල රූපයට රබන් කවි. ප්‍රස්තාර කිරීම. මුලින්ම අපි මෙතන දාන්න ඕන ඔයගොල්ලෝ ප්‍රස්තාර කරනකොට ඉගෙනගෙන ඇති අපේ තාල රූපය. තාල රූපය අපි කිව්ව තුනෙන් තුන කියන එක අපි කොහොමද දිගහරින්නේ ප්‍රස්තාර කරන්නේදී 1 2 3 1 2 3 අකුරු තුනෙන් තුනට තමයි ප්‍රස්තාර කරන්නේ. මේකේදී අපි තාලම්පට වාදනය කරේ එක තිතක් නේද? අතකට ගෙන රබන් පොඩිය. එහෙනම් මොකද එක තිතයි අපි වාදනය කරේ. මොකද වාදනය කරේ තාලම්පටින් ශබ්ද දෙකයි නිකුත් කරන්නේ තිත් සහ තේ. එක තිතයි අපි මෙතෙන්දි වාදනය කරේ. එක තිත කියලා කියන්නේ මොකද්ද? තේ කියන සංකේතය. එහෙනම් තේ කියන සංකේතය තමයි අපි භාවිතා කරන්නේ රබන් කවිය ප්‍රස්තාර කිරීමේදී. තාලම්පට වාදනය කරන සංකේතය තමයි මේ තේ. ඒක තමයි ඉතින් දක්වලා තියෙන්නේ. ඊළඟට කවි පදේ. කවි පදේ ප්‍රස්තාර කිරීමේදී අපි සැලකිලිමත් වෙන්න ඕන. මෙන්න මේ ස්ථානය. මෙතන තමයි අපි ග්‍රහ කියලා කියන්නේ. මේ ස්ථානය. ග්‍රහ කියන තැන. ග්‍රහ කොටස් තුනක් තියෙනවා. සමග්‍රහ, අවග්‍රහ, විෂමග්‍රහ. මේ සමග්‍රහ කියලා කියන්නේ ගායනයත් සමග තාල තැබීම. තාලය. අවග්‍රහ කියනෝ තාලයට පසු ගායනය. විෂමග්‍රහ කියනෝ ගායනයට පසු තාල තැබීම. සමග්‍රහ කියනෝ ගායනය සමග තාල තැබීම. අවග්‍රහ කියනෝ තාලයට පසු ගායනා කිරීම. විෂමග්‍රහ කියනෝ ගායනයට පසු තාල තැබීම. එතකොට අපි බලන්න ඕන රබන් කවිය. දැන් හිත ගායනා කරන රබන් කවිය මෙන්න මේ අවස්ථා තුනෙන් මොකටද අයිති වෙන්නේ කියලා. අපි බලමු නැවත පළවෙනි පේජේ ගායනා කරලා. එතකොට අපිට බලන්න පුළුවන් මේ කොටස් තුනෙන් මොකටද අයිති වෙන්නේ කියලා. අතකට ගින රබන් පොඩිය. ආරම්භ කරන ස්ථානයේ බලන්න තාලයක් සමගද ගායනය පටන් ගන්නෙ නැත්නම් තාල ලැබුවට පස්සේද ගායනය
තියෙන්නේ කියලා. අතකට මොකද්ද? අතකට එහෙනම් මොකද වෙන්නේ? තාල තිබුවට පස්සේ තමයි ගායනය ආරම්භ කරන්නේ. එහෙනම් අපි ඒකට කියනවා මොකද්ද? තාලයට පසු ගායනය ආරම්භ කිරීම. එහෙනම් මොකද්ද මේක? අවග්‍රහ. මෙන්න මේ ගායනය තමයි ඒ ගායනය වැටෙන්නේ. අවග්‍රහ ගායනයක් නම් මොකද වෙන්නේ? මේ එක කියන තාලම්පට ගහන ස්ථානයේ අපි අකුරක් ගායනා කරනවද නැහැ. තාලම්පට ගහනවත් එකම අකුරක් ගායනා කරනවද කියලා නැවතත් බලන්න. අතක නේද? මේ තාලම්පට ගහනකොටම අකුරක් කියන්නේ නැහැ. අතකට නේද? එහෙනම් මොකද වෙන්නේ? අපි මේ ස්ථානයේ ධන ලකුණ මේ ස්ථානයේ අකුරක් භාවිත කරන්නේ නැහැ. එහෙනම් මේ ස්ථානයේ ධන ලකුණ දාන. මේ කියන්නේ අපේ සංකේතය තමයි අවග්‍රහ ගායනය. තාල පිළිවෙලට පස්සේ තමයි අපි ගායනා කරන්නේ. ඊට පස්සේ බලන්න මේ දෙවෙනි ස්ථානයේ හා තුන්වෙනි ස්ථානයේ අකුරු යෙදෙන්නේ කොහොමද කියලා. අපිට වඩා පහසුයි ඇඟිලි භාවිතා කරලා ප්‍රස්තාර කරන්න ඉගෙන ගන්නවා නම්. ඒ කියන්නේ බලන්න අකුරු තුනයි. 1 2 3 1 2 3 ඔය විදිහට නේද? එහෙනම් අතකට ගෙන මේ ස්ථානයේ අකුරක් කියන්නේ නැහැ. දෙවෙනි ස්ථානයේ අකුර මොකද්ද බලන්න. තුන්වෙනි ස්ථානයේ අකුර මොකද්ද බලන්න. අතක මොකද වෙන්නේ? මේකේ අකුරක් නැහැ. මේකේ අකුරු කීයක් කියවෙනවද? මේකේ අකුරු කීයක් කියවෙනවද? අතක මොකද වෙන්නේ? අයන්නයි තයන්නයි. මෙන්න මේ ස්ථානයේ තමයි කියවෙන්නේ. නැවතත් බලන්න. අතකට ගෙන මොකද වෙන්නේ? අතක අතකට ගෙන නැවතත් බලන්න ප්‍රස්තාර කරපු හරිද කියලා මේ ටික. අතකට ගෙන ප්‍රබන් ඔන්න මේ ස්ථානයේ මොකද වුනේ? අපි කරේ ප්‍රස්තාර කරනකොට මේ වෙන දෙක ඉගෙනගෙන තියෙනවා. හල් අකුරක් ආවිත ඊට පෙර අකුරක් සමග තමයි ප්‍රස්තාර කරන්නේ. ඊට පෙර අකුරට එකතු කරාම ඊළඟ ස්ථානයේ පොඩි ඉලක් අපි යොදනවා. ඒ කියන්නේ මේ අකුරු දෙක බැරි අකුරු දෙකක් වශයෙන් තමයි අපි සලකන්නේ. ඒක නිසා තුන්වෙනි ස්ථානයේ අකුරක් කියවෙන්නේ කියන්නේ අපි සංකේතය තමයි භාවිතා කරන්නේ. එහෙනම් නැවතත් බලමු මේ කරපු ටික. අතකට ගෙන ප්‍රබන් පොඩිය. එහෙනම් මොකද වෙන්නේ? මේ ටිකේ ඉතුරු අකුරු ටික. ඊළඟ පේලේ නැවතත් බලන්න අපි කොහොමද දෙන්නේ කියලා. මුල අකුර කියවෙනවද නැත්නම් අවග්‍රහින්ද දෙන්නේ කියලා නැවතත් බලන්න. අතකට ගෙන ප්‍රබන් පොඩිය වයති මොකද වෙන්නේ? මේ ස්ථානයේ අකුරක් කියනවද? වයති නෑ. මේ ස්ථානයේ අකුරක් කියවෙන්නේ නැහැ. මෙතන මොකද දෙන්නේ? ධන ලකුණ. එතනත් අවග්‍රහයි අපි භාවිතා කරන්නේ. බලන්න මේ ස්ථානයේ අකුරු කීයක් කියනවද කියලා. වයති මොකද වෙන්නේ? අකුරු දෙකක් කියවෙනවා. වයති දිසිරුරින් නේද? වයති දිසිරු ඔන්න හල් අකුරක් ආවා. මොකද කරේ? මේ ස්ථානය එකතු කරා. මේක බලන්න අපි කොච්චර දුරට ඇදෙනවද කියලා නැවත. වයති දිසිරුරින් මොකද වෙන්නේ? මේ කවි පදය ඇදෙනවා මෙන්න මේ ස්ථානයේ. එහෙනම් මොකද කරන්නේ? ප්‍රස්තාර කරනදී ඔබ දන්නවා ඇදෙන අකුරු ආවොත් ඇදෙනවා නම් කවි පදයක් ඒ ඇදෙන ස්ථානයේ ඉරක් භාවිතා කරන එක. සමහර පොත්වල තියෙන ඒ සකුර භාවිතා කරනවා. ඒ ක්‍රම දෙකම හරි. දැන් වැඩිපුර භාවිතා කරන්නේ ඉර. ඒක නිසා බලන්න නැවත මේ පළවෙනි කවි පදයේ નિયમિત තාලයට નિયમિત ස්ථානවල අකුරු යෙදිලා තියෙනවද කියලා.
ඒක බලන්න නම් අපිට හොඳම ක්‍රමය තමයි අපි ඇඟිලි තියලා ගායනා කරන නාද මාලාව අනුව තියලා බලන්න. එතකොට අපිට පුළුවන් ප්‍රස්තාරණේ පොඩි වෙනසක් කියලා තියුණොත් අකුරක් එහා මෙහා වෙලා තියුණොත් ඒ දේ හඳුනා ගන්න. බලමු අපි නැවතත් මේ අපි ප්‍රස්තාර කරන පළවෙනි පේජි කවි පද්‍ය නිවැරදිව ප්‍රස්තාර කරලා තියෙනවද කියලා. අතකට ගින ප්‍රාබාන් පොඩිය වයති දිසිරු වින්. හරි. ඒ කවි පාදේ හරි. ඊළඟ දෙවෙනි කවි පාදේ. ගත පිට පාද මොකද බලන්න මේ ස්ථානයේ අකුරක් කියනවද? ගත පීනේ මේ ස්ථානයේ අකුරක් කියවෙන්නේ මොකද්ද ඉන්නේ? ධන ලකුණු. මේ ස්ථානයේ අකුරු කීයක් කියනවද? ගත පී අකුරු දෙකයි. ගත පිට බඳ සොලවාසිලි බඳ සොලවා නේද? සොලවා බලන්න මේ ස්ථානයේ මොකද වෙන්නේ කියලා. සොලවාසිලි වා යන්නේ ඇදෙන අක්ෂරයක්. ඔන්න අකුරු පිළිබඳ අවබෝධයක් ඇදෙන අකුරක් ආවම මොකද වෙන්නේ? වා සිලි. ආයි බලමු මේ පේජේ නැවතත් හරිද කියලා. ගත පිට බඳ සොලවාසිලි. ඔන්න සිලිනා මොකද වෙන්නේ? මේ අකුරක් කියවෙන්නේ නැහැ. සිලිනාද කර සිලිනාද කරමින් මොකද වෙන්නේ? ඉහා කොනට වෙනකම් මේ කවි පාදයක් නැවත ඇදෙනවා. නේද ගායනා කරනවා. ඔන්න දැන් අපි රබන් කවියේ තුනේ තේදෙන රබන් කවිය කවි පද දෙකක් ප්‍රස්තාර කරනවා. නැවතත් අපි බලමු මේ කවි පද දෙකම නියමිත තාරූපය නැත්නම් නියමිත තාරූපයට හා නියමිත නාදමාලාව අනුව මේ පද දෙක ප්‍රස්තාර වෙලාද කියලා ඇඟිලි කියලා ගායනා කරමින් බලමු. අතකට ගින ප්‍රාබාන් පොඩිය වයති දිසිරු වින්. ගත පිට බඳ සොලවාසිලි සිලිනාද කරමින්. මම හිතන්නේ මේ වෙනකොට මේ කවි පද දෙක ප්‍රස්තාර කරණය පිළිබඳ ප්‍රස්තාර කිරීම පිළිබඳ ඔබට අවබෝධයක් ලැබෙන්නේ නැති. එහෙනම් මේ කවි පාදයේ ඉතුරු පද දෙක ඔබ ප්‍රස්තාර කරලා මට ලැබෙන්න සලස්සන්න. ඒ නිවැරදි කර මම ඔබට නැවතත් ලැබෙන සලස්සන්නම්. කවි පාදය සම්පූර්ණයෙන් ප්‍රස්තාර කරලා මම ඔබට ඒ නැවතට WhatsApp කරලා ඔබට දාලා තියන්න. දැන් ඔබට අවබෝධයක් එන්නේ නැති මේ ග්‍රහ මෙතන මේ කොහොමද අවග්‍රහයෙන් මේ මෙතන පටන් ගත්ත ආකාරය, අකුරු දෙකක් යෙදුණු ආකාරය, අනිත් අකුරු කොහොමද නිවැරදිව මෙතන ගායනා කරලා ප්‍රස්තාරයේ යෙදෙන්නේ. මව්ගත පෙරේ කියලා. මේ වෙනකොට ප්‍රස්තාර කරලා තියෙන ඔබ බොහෝ කවි. නමුත් මෙතෙන්දී අවග්‍රහයෙන් මෙතන ගායනයක් පොඩ්ඩක් අමාරුයි. ඒ වගේම අකුරු දෙකක් යෙදලා තියෙනවා. ඒක නිසා ඒ වෙනම අවබෝධයක් තියෙන්නත් ඕන නේද? එතකොට මෙතන හල් අකුරක් ආවිත මේ අකුරු දෙක එකතු වෙලා දෙන්න ඕන. ඇදෙන අකුරු තියෙන තැනදී මේ සංකේතය භාවිතා කරන්න ඕන. මේ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා නම් සම්පූර්ණ කවිය සමග ඔබට හොඳ නිවැරදිව සම්පූර්ණ ලකුණු ලබා ගැනීමට පුළුවන් ප්‍රස්තාරකරණය නිවැරදිව ඉගෙන ගත්තොත්. ඒ හන්දා මේ රබන් කවියේ ඉතුරු පද ටික ප්‍රස්තාර කරලා මට ලැබෙන සලස්සන්න.
නැවතත් අපි ඕනනම් නිවැරදි නාදමාලාවත් එක්ක කවිය ගායනය කරලා බලමු. එතකොට මේ කවිය ගායනා කරලා තියෙන මීට ඉස්සෙල්ලා නමුත් නිවැරදිව නැවතත් ගායනා කරලා ඒක ඔබට හොඳට පුළුවන් මේ නාදමාලාව නියමිත නාදමාලාව දැනගෙන ඉන්න ඕන. නියමිත නාදමාලාව දැනගත්තේ නැති වුණොත් අපිට මේ වගුවට දාන්න අමාරුයි. ඒතර ප්‍රස්ථාරකරණය නිවැරදිව අපිට කිරීමට අපහසුයි. ඒක නිසා ඉස්සෙල්ලා අපි කවි පදයක් මොන හරි දෙයක් දුන්නොත් ඒකේ නියමිත තාල රූපයේ තාල තියන්න ඕන. ඒ වගේම නිවැරදි නාදමාලාව දැනගෙන ඉන්නත් ඕන. එතකොට තමයි අපිට මේක ප්‍රස්ථාර කරන්න වඩා පහසු වෙන්නේ. ඒක නිසා නැවතත් අපි මේ කාව්‍ය තාල කියලා ගායනා කරලා බලමු. අතකට ගින් ප්‍රබන් පොඩිය අපට ඇඟිලි තියන්නේ නැතුව මේ කොටසට මෙන්න මේ අපි කොටස් හතරක් බෙදලා තියෙනවානේ. මේ කොටසට යෙදෙන අකුරු ප්‍රමාණය අපි දැන් ඕගොල්ලෝ ප්‍රස්ථාරයක් කරලා අපට දුන්නාම අපි වඩා පහසුවෙන් ටක් ගාලා බලනවානේ. ඒ බලන්නේ මෙන්න මේ කොටසට මේ අකුරු ටික යෙදিলা තියෙනවද? ඒකෙන් තමයි අපි බලන්නේ. එහෙනම් දැන් අපි බලන්නේ දැන් මම ඇඟිලි තියන්නේ නැහැ. නිකන් මේ මතින් තාල තියලා බලනවා. මේ කොටසට මේ අකුරු ටික යෙදিলা තියෙනවද? එහෙනම් ප්‍රස්ථාරය හරි. නේද? ඊට පස්සේ ආයි ඊළඟට බලනවා හල් අකුරු යෙදিলা තියෙනවද? ඇදින අකුරු මෙතෙන්ට ඇදින්න දාලා තියෙනවද? එහෙම අපි ටක් ගාලා බලන්නේ. ඒකට ඔයගොල්ලන්ට ප්‍රස්ථාර කරලා අවබෝධයක් ලැබුණාට පස්සේ ඔයගොල්ලෝ ප්‍රස්ථාර කරලා ඉවරනාට පස්සේ බලන්න නිකන් තාල තියලා මේ කොටසට මේ අකුරු ටික යෙදিলা තියෙනවද කියලා. බලමු අපි. අතට ගින ප්‍රබන් පොඩිය වයටි දීසිරු වින් ගත පිට බාඳ සොලවා සිලිනාද කර මින් ඊළඟ කල්පන දෙක ඔන්න සිතකටවත් නොගෙන නාටති විදුලිය විලසින් අහසට දාම මින් අල්ලා ප්‍රබන දැතින් ඔන්න මම මේ කවි පද දෙක මේ ස්ථාන වලට යෙදෙන ආකාරය තාල කියලා පෙන්නවා. මේ දෙක හොඳට අධ්‍යයනය කරලා ඊළඟ කවි පද දෙක ඔබට පුළුවන් තනියම ප්‍රස්ථාර කරන්න. තනියම ප්‍රස්ථාර කළා මට බලන්න එවන්න. එතකොට මම මේ සම්පූර්ණ ඉතුරු කවි පද දෙක ප්‍රස්ථාර කළා. ඔබගේ ප්‍රස්ථාරය නිවර්ධව හදා ගන්න. වර්ධනක් තියෙනවා හදා ගන්න. මම ඔබට බලන්න සලස්සන්න. එහෙනම් අදට රබන් කවි ප්‍රස්ථාර කිරීම තමයි අපි ඉගෙන ගත්තේ. මාත්‍රා තුනේ තාලයට ප්‍රස්ථාර රබන් කවියක් ප්‍රස්ථාර කරන්නේ කොහොමද කියලා. ඔබට මම හිතන්නේ අවබෝධයක් ලැබෙන්නේ නැති රබන් කවි තුනේ මාත්‍රා තුනට ප්‍රස්ථාර කරන්නේ කොහොමද කියලා. එහෙනම් ඊළඟ දවසේ අපි වෙනත් රබන් කවියක් ප්‍රස්ථාර කරන්න යමු. ආයිබෝවන්. Nanti tak ada